ආයිබෝවන් ආදරණීය දරුවනේ 9 ශ්‍රේණිය පුතාලගේ පළවෙනි වාරේ පාඩම් ඒකක වලින් අපි මේ වෙනකොට පාඩම් ඒකක කිහිපයක් නිමා කරලා තියෙනවා සංඛ්‍යා රටා ද්විමේ සංඛ්‍යා භාග. එතකොට මේ වාරයට තියෙනවා පුතාලට පාඩම් ඒකක 9ක්. ඒ 9න් අපි 3ක් ඉවරයි. පුතාලට ජනවාරි මාසයේ මේ වෙනකොට අපි අදාළ නිබන්ධන කට්ටලය ලබා දීලා තියෙනවා. පුතාලගේ අතේ මේ වාරයට තියෙන කරන්න තියෙන පාඩම් ඒකක ටික මේ මාසෙට කරන්න ඕනේ පාඩම් ටික මේ පොතේ ඇතුළත් කරලා තියෙනවා. එතකොට ප්‍රතිශත පාඩම ගොඩාක් කරුණු කතා කරන්න තියෙන දීර්ඝ පාඩමක්. ඒ නිසා පුතේ මම ඒක අදියර 1 2 වශයෙන් ප්‍රතිශත පාඩම සති දෙකක් දාලා තිනවා. මේකේ පුතාලගේ ප්‍රතිශත පාඩමට තියෙනවා පළවෙනි සතිය ප්‍රතිශත පාඩම. ඒ වගේම දෙවැනි සතියටත් මම දාලා තියෙන ප්‍රතිශත පාඩමමයි විශාල අභ්‍යාස ප්‍රමාණයක් දාලා තිනවා. තුන්වෙනි සතිය අපි කතා කරනවා පුතාලගේ පස්වෙනි පාඩම ඒකකයේ වන වීජ්‍ය ප්‍රකාශන. පුතාලට මේ පාඩම තියෙන පස්වෙනි පාඩමට වීජ්‍ය ප්‍රකාශන, හයවෙනි පාඩම තමයි වීජ්‍ය ප්‍රකාශන සාධක. ඒ නිසා මේ පුතාලට මේ පිටු 24ක නිබන්ධන කට්ටලයක් ලබා දීලා තියෙන්නේ. මේකේ අපි මේ මාසෙට කරන්න ඕනේ අභ්‍යාස ටික සම්පූර්ණයෙන්ම තියෙනවා. එතකොට පුතේ අපිට ඊළඟ මාසෙ ඉතුරු වෙලා තියෙන්නේ තව පාඩම් එකක 3යි කතා කරන්න. ඒ තමයි ප්‍රත්‍යක්ෂ, සරල රේඛා, සමාන්තර රේඛා, ආසිත කෝණ, ද්‍රවමිනු. එතකොට අපිට පෙබරවාරි මාසෙ වෙනකොට පුතාලගේ පළවෙනි වාරේ පාඩම් එකක සියල්ලම අපි නිම කරනවා. බොහොම පාඩම ගැඹුරටම සාකච්ඡා කළ වැඩිපුරත් එක උගන්වලා උඩින් පල්ලෙන් ගිහිල්ලා නෙමෙයි පුතේ. එහෙමනම් අද අපි අපේ ප්‍රතිශත පාඩම ආවරණය කරගමු. පුතාලට මෙතන මම වීඩියෝ මගින් සාකච්ඡා කරන්න මම දාලා තියෙන පිටු දෙකක් වුණාට මේකේ ගොඩාක් කරුණු කතා කරන්න තියෙනවා. ඒ නිසා ඒ කරුණු කතා කරලා පාඩම පිළිබඳ අපිට හොඳ අවබෝධය දීලා අමතර ගණන් ටිකකුත් මම හදලා ඊට පස්සේ මේ රටාව පෙන්වන්න විතරයි මම මෙතන ගණන් කිහිපයක් ඇතුළත් කරලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් එහා තියෙන පිටු ටික පුතාලා සම්පූර්ණයෙන්ම කරන්න ඕනේ. හරි. ප්‍රතිශතයක් ගැන ඉස්සෙල්ලාම කතා කරලා පුතාලගේ අධ්‍යයන ප්‍රතිශත. ප්‍රතිශතයක් කිව්වහම පුතේ අපි දන්නවා ප්‍රතිශත ලකුණක් දාලා ලියනවා නේද? මේ බලන්න 100ට 5 තිත නෙමෙයි මෙතන බිංදු දෙකක් දාන්නේ. 145 103.85 ඔන්න වගේ ප්‍රතිශත ලකුණ යොදලා ලියන. ඇත්තට මේ ප්‍රතිශත ලකුණ යොදලා ලිව්වේ පුතේ 100න් පංගුවක් වූ භාග. එතකොට මේ 100න් 5යි කියන එක තමයි 100ට 5යි කියන්නේ. 100න් 45යි කියන එක තමයි 145 කියන්නේ. 100න් 3.85 කියන එක තමයි 3.85 වෙන්නේ. එහෙනම් 100න් පංගුවක් වූ යම් කිසි අගයක් වේද අන්න ඒක ප්‍රතිශතයක් ලෙස ප්‍රතිශත ලකුණ දාලා ලියන්න පුළුවන්. හැම වෙලෙම 100න් පංගුවක් ලෙස දක්වන ආකාරය තමයි අපි කියන්නේ ප්‍රතිශත කියලා. එතකොට අපි මේ ප්‍රතිශත වලින් 7 දිත් ප්‍රතිශත හඳුන්වලා දීලා ප්‍රතිශතයක් සකස් කරන විදිය කියලා දුන්නා. 8 වසරේදී ප්‍රතිශත වලින් තව පොඩ්ඩක් වැඩිපුර ඉගෙන ගත්ත පුතාලා දැන් 9 දී ප්‍රතිශත පාඩම ගොඩාක් කොටස් ඇඳිලා මේක දීර්ඝ පාඩමක් වෙනවා. ඒ නිසා අද අපි ප්‍රතිශත පාඩමේදී මුලින්ම කතා කරන පුතේ ලාභය සහ අලාභය. ලාභ සහ අලාභ. පුතාලට මේ වචන අලුත් වචන නෙමෙයි. අපි අලාභ වලට තවත් නමක් කියනවනේ කියලා නේද පුතේ? අපි අලාභ වලට කියනවා සාමාන්‍ය පාඩු කියලාත් කියන්නේ නේද? වැඩ සෑහෙන අපි පාඩුයි කියන වචනේ කියන එකට වඩා පුතේ හරි වචනේ අලාභ. මට මේ බිස්නස් එකෙන් ගොඩක් පාඩු වුණා. ඒ කියන්නේ පුතේ මේ අලාභය කියන අදහස. එතකොට අපි ලාභය අලාභය කියන එක කතා කරමු සරල උදාහරණයකින්. මේ බලන්න පුතේ. ගත් මිල රුපියල් 50කට ගන්නවා අපි පොතක්. මේක විකුණනවා රුපියල් 62කට. 50ට අරන් 62කට විකුණනවා. එතකොට බලන්න පුතේ මෙතනදී ගත් මිල වික් මිලට වඩා අඩුයි. ඒ නිසා හැම වෙලෙම විකුණපු මිල ගත් මිලට වඩා වැඩි මුදලකට විකුණුවොත් මෙන්න මේ පොත විකුණපුවාම සිදු වෙලා තියෙන පුතේ ලාභයක්. ලාභයක්. එතකොට ලාභය ගන්න අපි මොකද කරන්නේ? වික්ක මිලෙන් අඩු කරනවා ගත් මිල. මේ බලන්න 60න් 50ක් අඩු කරමු. එතකොට රුපියල් දෙන්නටම දාන්න නැතුව පොදු ඒකකයේ මුලින් දාලා
දැන් එතකොට රුපියල් 12ක් ලාභයිනේ. 50ට අරන් 50ට වඩා කීයක් හරි වැඩියෙන් විකුණොත් අපි යන්නේ එතනදී කියනවා සිදුුනේ ලාභයක් කියලා. එතකොට අපි බලමු පුතේ අලාභයක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. සාමාන්‍ය වෙළ හෙළදාම් කටයුතු වලදී අලාභ සිද්ධ වෙනවා. ඒ තමයි කිසියම් භාණ්ඩයක් අරගෙන විකුණන්න ගියපුවාම මේක විකිණෙන්නේ නැති වෙනකොට අපි කරන්නේ ඒක අඩුම ගානේ ගත්ත මුදලටත් වඩා අඩු මුදලකට හරි විකුණලා දානවා. අපි හිතමු මෙහෙම. වෙලෙන්දෙක් ගන්නවා මොනවා හරි විකුණන්න අඹ ගෙඩියක් රුපියල් 50 බැගින්. මම එතනත් ලියනවා ගත් මිල. රුපියල් 50යි. මෙයාට මොන විදියකින්වත් මේක 50ට වඩා වැඩි මුදලකට විකුණ ගන්න බෑ. අඩුම ගානේ 50ට විකුණ ගන්නවත් බෑ. අන්තිමට ඉතින් නරක වෙලා විසි කරන නිසා මොනව කරන්නද මෙයා විකුණනවා. අපි හිතමු විකුණනවා කියලා රුපියල් 45 ගානේ. එතකොට මෙයා ගත්ත මුදලටත් වඩා අඩු මුදලකට විකුණේ. එතකොට මේ වෙළඳාමෙන් යාට කිසිම ලාභයක් නැහැ. එතකොට සිද්ධ වෙන්නේ පුතේ අලාභය. එතකොට අලාභය ගන්න අපි මොකද ගත්ත මිලෙන් වික මිල අඩු කරනවා. එහෙමනම් 50න් අඩු කරනවා 45. එතකොට බලන්න රුපියල් 5ක්. මම මේ සරල උදාහරණ දෙකකින් ලාභය සහ අලාභය කියන එක පුතාලට පැහැදිලි කරලා පෙන්නනවා. ඒ නිසා වෙළඳාම් වලදී ගොඩාක් අපේක්ෂා කරන්නේ අපි ලාභයක්, වෙළෙන්දෙක් අපේක්ෂා කරන්නේ ලාභයක්. ලාභයක් අපේක්ෂා කළාට පුතේ සමහර වෙළඳාම් වලදී අලාභ සිද්ධ වෙනවා. ඒ අලාභ සිද්ධ වෙන්න හේතු කාරණා තමයි අපිට ඒක යමක් නිෂ්පාදනය කරලා විකුණද්දී හරි අරගෙන විකුණද්දී ඒක ඒ අදාළ මුදලට විකුණ ගන්න බැරි වෙන්න පුළුවන්. සමහරට භාණ්ඩයේ ගුණාත්මක භාවය අඩු වෙලා හරි ඔයාලා ඕන තරම් දැකලා තිනවා එළවලු වෙළඳ සැල්වල එහෙම එළවලු විකුණන්න බැරි වෙලා අන්තිමට අහක දානවා. පළතුරු එහෙම නරක් වෙලා අහක දානවා. තැලීම් පොඩි වීම නිසා අහක දානවා. දැන් අපි හිතමු බිත්තර විකුණන්න ගේනවා නම් ගෙනල්ලා මොකක් හරි වෙලා අපේ අතින් දෝෂයක් සිද්ධ වෙලා වැඩිලා හරි මොන හරිලා බිඳුනොත් ඒ බිඳිච්ච ඒවා විකුණන්න බෑ කවුරුවත් ගන්න. එතකොට පුතේ ඒවා විසි කරනවා අහකට දානවා. එහෙම වෙනකොට වෙන්නේ හැම වෙලේම අපිට විකුණ ගන්න බැරි වෙනවා ඒ අදාළ මුදලට අලාභය. ඒ නිසා මම හිතනවා ලාභය ගැන ගොඩාක් කතන්දර කියනවට වඩා පුතාලට ගණන් දෙක තුනක් හදනකොට මේක පැහැදිලි වෙන්න ඕනේ. දැන් අපි මේ යටතේ පොඩි ගාණක් දෙකක් කතා කරමු. ලාභයක් සහ අලාභයක් සිද්ධ වෙන පොඩි ගනුදෙනුවක් කතා කරමු. එතකොට ඊට පස්සේ අපි කතා කරනවා ප්‍රතිශත ලාභයක් සහ ප්‍රතිශත අලාභය ගැන. දැනට පුතාලා එනම් පාඩම ආරම්භ කරන්න. ලාභයක් යනු කුමක්ද අලාභයක් යනු කුමක්ද වටහා ගැනීම ඇති. ගත්ත මුදලට වඩා වැඩි මුදලකට විකුණුවම ලාභයක්. ඒ සාමාන්‍ය වෙළඳ සැලක පුතේ වෙළඳ සැලක් පවත්වාගෙන යන කෙනෙක් අපේක්ෂා කරන්නේ තමන්ගේ වෙළඳ සැල දියුණු කරගන්න කියලා දවසේ වැඩි ආදායමක් ලබන්න යන ලාභයක්. කිරි පැකට් එකක් ගන්න මුදලට වඩා වැඩි මුදලට විකුණනවා. සහල් කිලෝ එකක් ගන්න මුදලට වඩා වැඩි මුදලට විකුණනවා. සබන් කැටයක් ගන්න මුදලට වඩා වැඩි මුදලට විකුණනවා. දත් බෙහෙත් පැකට් එකක් ගන්න මුදලට වඩා වැඩි මුදලකට විකුණනවා. එතන අල කිලෝ එකක් ගන්න මුදලට වඩා වැඩි මුදලට විකුණනවා. හැම වෙලෙම අරගත්ත මුදලට වඩා වැඩි මුදලකට විකිණීමෙන් තමයි ලාභයක් ලැබෙන්නේ. ලාභ වගේම යම් ගනුදෙනු වලදී Tamanට ගත්ත ගානට වඩා අඩු ගානකට විකුණන්න සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට කරන්නේ පුතේ සමහරට කුණු වෙලා අහක දානවට වඩා ගත්ත ගානටත් වඩා අඩුවෙන් හරි විකුණනවා. අපි හිතමු දැන් මෙහෙම වෙලෙන්දේ පොල් ගෙඩි ටිකක් ගෙනල්ලා විකුණන්න ගොඩ ගහන් තියන් එනවා. ඉතින් මේක එයා බලාපොරොත්තු වෙච්ච තමයි විකිණෙන්නේ. අපි හිතමු ගෙඩියක් 50 ගානේ ගත්තේ කියලා. එතකොට මේක අන්තිමට 60යි 70යි කියලා විකිණෙන්නේ නැතුව දවස් දෙක තුනක් 50 ටිකක් පරණ වෙනකොට අර ගුණාත්මක භාවය අඩු වෙනවා. එතකොට අන්තිමට 50 ගානේවත් දෙන්න බෑ. අන්තිමට මොකද කරන්නේ? ඉතින් අහක දානවට වඩා අන්තිමට ඕක 30ට 40ට හරි දීලා දානවා. අපි කියන්නේ පාඩු පිට දුන්නා කියලා. ඉතින් එහෙම දුන්නාම පුතේ මෙන්න මේ වගේ අලාභයක් සිද්ධ වෙනවා. එහෙනම් අපි ඔන්න ඔතනින් ඉගෙනගත්ත සරල කාරණාව දැන් ටිකක් ඉදිරියට ගෙන යමු ගැටලු වලට. හරි. පුතාලට මේ අභ්‍යාස ටික කරාට පස්සේ මගේ මේ පැවරුමේ තියෙන ගණන් ටික කරන්න හොඳ දැනුමක් ලැබෙයි. ඊට පස්සේ ඔයාලා අච්චුපොත බලන්න පෙළපොතේ ගණන් ටික හදන් යන්න ලස්සනට අපි දැනුම ගොඩනගාගෙන ඒ වෙනකොට අවසන්. අපි ඉස්සෙල්ලා මේ පාඩමේ පුතාලට උදාහරණ ලෙස දීලා තියෙන ගණන් දෙක හදලා බලමු. පළවෙනි ගාන බලන්න පුතේ. විකිණීම සඳහා එකක් රුපියල් 20 බැගින් ගත් අඹ ගෙඩි 60කින් 12ක් නරක් වී ඉවත දමයි. ඉතිරි ඒවා එකක් රුපියල් 35 බැගින් විකුණයි. නම් ඔහු ලබන ලාභය. ඇත්තටම පුතේ පළතුරු ගෙඩි ගෙනාවුවාම යම් තෝගයක් ඒ ගෙනාපු ඔක්කොම ටික විකුණන්න වෙන්නේ නැහැ සමහරලාට. මොකද මිනිස්සු තෝරනකොට ඔබලත් බලනවනේ. ඉදිලාද කියලා ඔබලත් බලන. ඉතින් 7-8 දෙනෙක් ඉදිලාද කියලා බලපුවාම මේ ගෙඩිය නරක් වෙලා විසි කරන්න වෙන්නේ. කෙසේ වෙතත් පළතුරු වගේ දේවල් නම් පුතේ
ඔක්කොම සමහර ඒවා පණුව ගහලා තියෙන්න පුළුවන්, තැලීම් පොඩි වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා විකුණන්න බැරුව අහක දාන්න පුළුවන්. හැබැයි වෙලෙන්ද පාඩු කරගන්නේ. ඔන්න බලන්න මේ ගනුදෙනුව. එතකොට අපි ලාභයක් හෝ අලාභයක් හොයන්න නම් පුතේ ගත්ත මිල සහ වික්ක මිල හොයන්න ඕනේ. අපි ඉස්සෙල්ලම බලමු මේකේ ගත් මිල කීයද කියලා. ගත් මිල රුපියල් 20 බැගින් 9 ගෙඩි 60යි. එහෙනම් පුතේ රුපියල් 20 ගුණ කරමු 60. පුතාලට ඉඩ සීමා කරගන්න, ඉඩ නාස්තිය අඩු කරගන්න අපි පිළට හදනවා. නමුත් පොතේ හදනකොට යටින් යට සමාන ලකුණු දාලා හදන්න. මෙතන මම රූල් 3 4න් හදන්න කියලා තියෙන නිසා පුතේ පිළට හදන්න. 20 60න් ගුණ කරද්දී දරුවනේ ඔයාලා දන්නවා අගට බිංදුව දෙකක් යොදලත් ගුණ කරන්න පුළුවන් 6 වරක් දෙක 12. එහෙනම් මේ අම ටික ගන්න වෙනින්දා 1600ක මුදලක් වියදම් කරනවා. එතකොට මෙයා මේක විකුණනවා. කොහොමද විකුණන්නේ? මේ බලන්න පුතේ. අඹ ගෙඩි 60ක් ගෙනල්ලා 12ක්ම නරක් වෙනවනේ. මේ 60න් 12ක් නරක් වෙලා ඉවත දානවනේ. එතකොට පුතේ මෙතන 8යි 48යි. එතකොට මෙතන 12ක් නරක් වෙලා විකුණන්න තියෙන්නේ අඹ ගෙඩි 48යි. හැබැයි මෙයා 48 විකුණනවා ගත්ත මුදලටත් වඩා වැඩි මුදලකට. බලමු කීයද කියලා විකුණන්නේ. 20 ගානේ ගත්තේ. දැන් මෙයා පාඩු කරගන්නත් කැමති නෑනේ 35 බැගින් විකුණනවා. අඹ ගෙඩිය 35 බැගින්. හැබැයි 60ම විකුණන්නේ අඹ ගෙඩි 48යි. එතකොට අපි බලමු මෙයා අඹ ගෙඩි 35ක් නරක් වෙලා ඉවත දමපුවාම පහක් නෙමෙයි පුතේ 12ක් නරක් වෙලා ඉවත දමපුවාම හොඳ අඹ ගෙඩි ගන්න 48යි. ගෙඩියක් රුපියල් 35 බැගින් 48ක් විකුණනවා. දැන් අපිට සිද්ධ වෙනව නේද පුතේ 48 35න් ගුණ කරගන්න. ඔන්න 48 35න් ගුණ කරගමු බලන්න අපි. අපිට 48 35න් ගුණ කරනකොට 5 වරක්කට 40න් බිංදුව 4යි 5 වරක් 4 24යි 24යි. 3 වරක්කට 24යි 2යි 3 වරක් 4 12යි 2යි 14යි. මෙතන බිංදුවක් එන්නේ අකට. බිංදුවයි 8යි 6යි 1යි. 1680යි. දැන් පුතාලට පැහැදිලි ගත්ත මුදලට වඩා වැඩි මුදලකට අඹ ගෙඩි 48 විකුණලා තියෙනවා. එහෙනම් පුතේ මේ වෙලාවේ ගත්ත මුදලට වඩා වික්ක මිල වැඩි කියන්නේ සිදු වෙලා ඇත්තේ ලාභයක්මයි. ඒ නිසා අපි හොයමු ලාභය කොච්චරද කියලා. විකුණපු මිලෙන් 1680න් අඩු කරනවා ගත්ත මිල 1200යි. මේක නම් පුතේ මනෝමින් ගන්නත් පුළුවන් සරලයි නේද? 1600න් අඩු කළොත් 1680න් 1200ක් අඩු කළොත් රුපියල් 480යි. මෙන්න උත්තරේ. 480ක ලාභය. මේ වැනි ගණන් පුතාලට මේ පොතේ තියෙනවා. පෙළ පොත්වල තියෙනවා. අපේ නිබන්ධනයේ තව ගොඩක් අභ්‍යාස දෙනවා. ඒ නිසා මම ගොඩාක් ගණන් හදලා ඔයාලට චුට්ටක් හදන්න දෙනවා. එනකොට මම චුට්ටක් හදලා පුතාලට ගොඩක් හදන්න දෙනවා. ඒ නිසා මේකේ තනියම හදන්න තියෙන අභ්‍යාස ගොඩක් වැඩි කළා. මම කියලා දෙන්නේ ටිකයි. කියලා දෙන ටිකෙන් උපරිම ඇති මේ සියලුම අභ්‍යාස ටික කරන් යන්න. එතකොට අපි බලමු පුතේ මේ වගේ වෙලාවක ලාභ වගේම අලාභත් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මම මේකෙදී පුතාලට කියලා දෙන්නේ ලාභයක්ද අලාභයක්ද සිද්ධ වෙන්නේ තීරණය කරන්න කලින් හැම වෙලෙම බාහන ටිකට ගඳ ගැනීම සඳහා ගිය වියදම කොච්චරද? විකුණන ලැබු මුදල කොච්චරද? මෙන්න මේ දෙක අනුව තමයි තීරණය කරන්නේ ලාභයක්ද අලාභයක්ද කියලා. ඒ වගේම පුතේ සමහර වෙලාවට අපි දැන් කඩේක වගේ නම් කරන්නේ කොහෙන් හරි විකුණන්න තියෙන බාහන ටිකක් අරගෙන කඩේ තියලා විකුණනවා. සමහර වෙලාවට තියෙනවා භාණ්ඩයක් නිෂ්පාදනය කරලා විකුණනවා. අපි දුමු කවුරු හරි පොඩි කර්මාන්තයක් කරනවා. එයා මොනවා හරි හදලා විකුණනවා. එයා කිසියම් භාණ්ඩයක් හදලා විකුණනවා. අපි හිතමු මේ ඉන්දියාප ටිකක් හදලා විකුණනවා. දැන් දැන් ඔයාලා දන්නවා කඩවල වලට ඉන්දියාප එහෙම දානා ඉන්නෝනේ. අපි දුමු ඉන්දියාප ටිකක් ගෙදරක හදන පුද්ගලයෙක් කියලා. එයා තව තැනකින් සල්ලි දීලා ගෙනල්ලා විකුණනවා නෙමෙයිනේ. එයා කරන්නේ ගෙදර හදනවා. එතකොට පුතේ මේ අවශ්‍ය ද්‍රව්‍ය ටිකට PT වලට බඩු ආම්පාන වලට ගෑස් වලට අරවට මේවට ඔක්කොම යුම්පියුම් කටයුතු වලට යනවානේ. පොල් සම්බෝලයක් හදනවා නම් පොල් වලට ඒ ඔක්කොටම ගිය ද්‍රව්‍ය වියදමට අපි කියනවා පුතේ ඔක්කොම අමුද්‍රව්‍ය මිල. ද්‍රව්‍ය මිල. එතකොට ඒකට තමන්ගේ හදන්න මහන්සිය කුලියත් ඒකට එකතු කරනවා. එතකොට එතෙන්දී ඒකට නමක් කියනවා නිෂ්පාදන මිල. භාණ්ඩය නිපදවීම සඳහා යෙදවූ මුළු මුදල නිෂ්පාදන මිල. එහෙනම් නිෂ්පාදන මිල අපි හිතමු දැන් ඉන්දියා 500ක් හදන්න කවුරු හරි කෙනෙක් ඒ සඳහා වියදම් කරනවා නම් රුපියල් 600ක මුදලක්. එතකොට නිෂ්පාදන මිල වෙන්නේ රුපියල් 600යි. එතකොට එයා ඉන්දියාප ටික විකුණනවා රුපියල් 900කට.
අන්න නිෂ්පාදන මිලට වඩා වැඩි මුදලකට විකා ලාභය රුපියල් 300. එහෙනම් පුතේ අන්න ඒ වගේ ගත්ත මිල වික මිල අනුවත් පුළුවන් නිෂ්පාදන මිල අනුවත් අපි ඉස්සරහට නිෂ්පාදන මිලේ දෙන ගණන් කරමු. දෙවෙනි ගණන බලන්න. විකිණීම සඳහා බිත්තර 120ක් රුපියල් 15 බැගින් මිලදී ගනි. එහෙනම් අපි බලමු බිත්තර ගත් මිල කීයද කියලා. මේ වෙලෙන්ද ගන්න බිත්තර යක් රුපියල් 15 බැගින් 120ක්. දැන් මාරුණාට කමන්නේ 120 15 වෙනි 15 120 හරි. පුතාලට මෙහෙමම ගුණ කරන්න පුළුවන්. මොකද 12 වරක් කියන්නේ අපිට අමාරු චක නෙවෙයි. අගට බිඳුව දානවා. 12 වරප්පා 60න් බිඳුව දානවා 6ක් ඉතුරුයි. 12 වරක් එක 12යි 6යි 18යි. මේ බිත්තර ටිකට යනවා පුතේ රුපියල් 1800ක් මිලදී ගන්න. එතකොට මේකෙන් බිත්තර 18ක් බිඳෙනවා. ඔය ඉතින් අඩු කරලා තිනකොට පෙට්ටි පෙරලෙනවා මොනවා හරි වෙනවා තව බඩු වැටෙනවා කොහොම හරි බිත්තර 18ක් බිඳෙනවා. 120කින් 18ක් බිඳී ගියොත් ඉතුරු වෙන්නේ පුතේ 102යි. 18ක් බිඳලා ගින් බලන්න ලොකු පාඩුවක් නේ. බිත්තර එකක් දෙකක් නෙමෙයි 3ක් 4ක් නෙමෙයි 18ක්ම බිඳෙනවා. එතකොට බිඳුනහම වෙලෙන්දට කරන්න පුළුවන් අපරාධ මේ බිඳිච්ච බිත්තර ටිකට අපිට පාඩුයි. ඒ නිසා ලාභල්ලන්න කියලා බැරි වෙලා හරි මේ බිත්තර ගණන් වැඩි කරන්න ගියොත් අපි වෙනදට රුපියල් 17 18ට දෙන බිත්තරේ දෙනවා. දැන් බිත්තරයක් 30යි. එක බිත්තරයක්වත් විකිණින්නේ නැහැ. එතකොට වෙලෙන්දට මොකද වෙන්නේ? අර ගත්ත මුදලට වඩා තවත් අලාභයක් සිද්ධ වෙනවා. මොකද එක බිත්තරයක්වත් විකිණින්නේ නැතුව යනවා. ඒ නිසා Tamanට අලාභයක් සිද්ධ වූ පමණින් භාණ්ඩේ මිල වැඩි කරපුවාම ඒ භාණ්ඩේ විකිණින්නේ නැති වෙනවා. විකිණින්නේ නැති වුනහම කොහොමත් පුතේ ලාභයක් නැතුව වෙනවා. ඒ නිසා එහෙම Tamanට හිතුවමනාපෙට ගණන් මෙහෙම වැඩි කරන්නත් බෑ. ඉතින් පවතින මිලක් තියෙනවනේ නේද? අපි හිතමු කවුරු හරි මිනිස්සෙක් පොල් ගෙඩි ටිකක් විකුණන්න හිතන් ඉනවා. අනේ මට මේ ගෙඩි ටික ගන්න ගොඩක් වියදම් ගියා, ගොඩක් මහන්සි වුණා, කඩන්න මහන්සි වුණා කියලා ලොකු මුදලකට විකුණන්න ගියොත් පොල් ගෙඩියක් 150යි 200යි කියලා එක ගෙඩියක්වත් විකිණෙන්නේ නැහැ. ඒ නිසා පොතේ රටේ පවතින මිලක් තියෙනවනේ. අන්නේ පවතින මිලට ආසන්න වශයෙන් මට්ටමකින් තමයි මිල පවත්වා ගන්න ඕනේ. නැත්නම් විකුණන්න බැරි වෙනවා. අපි බලමු මේ බිත්තර විකුණුවේ කොහොමද කියලා. විකුණපු මිල. එතකොට පුතේ වික්ක මිල හොයන්නේ දැන් බිත්තර ගෙඩි විකුණන්නේ 102ක් තියෙන. බිත්තර 120න් 18ක් නරක් වෙනවා මේ බිඳෙනවනේ. 102යි. හැබැයි බිත්තරයක් 17ට වඩා විකුණුවොත් කඩේට එන්නේ නැහැ බිත්තර ගන්න. මොකද වෙනදටත් 17 නම් බිත්තර විකුණන්න තිබ්බේ. අද එකපාරම 19යි කිව්වොත් මිනිස්සු පුදුම වෙනවා ගන්නෑ. ඒ නිසා පවතින මිල 17 නම් 17ට විකුණනවා බිත්තර 102. බලමු මොහුට සිද්ධ වෙන කාරණා 102 17 මෙහෙම ගුණ කරන්න පුළුවන් පුතේ. 17 2 34යි කියලා එකවර ගුණ කරන්න පුළුවන් නැත්නම් එහෙමමත් පුළුවන් පුතේ. නේ 17 2 34යි කියලා දාලා උත්තරේ නිකම්ම ගන්න. 7 2 14 1යි 4.01 4ක් 7යි. එක්වරක් 2 2යි එක්වරක් 0.0 එක්වරක් 1 1යි. එතන 4යි 3යි 7යි 1යි. 1734යි. එහෙනම් මේ බිත්තර ටික විකුණලා 1734ක් හම් වෙන්නේ. ගන්න ගියා 1800ක් විකුණලා ලැබුවේ 1734. එතකොට පුතේ ගත්ත මුදලට වඩා වික්ක මිල අඩුයි. අන්න එවිට සිදුවී ඇත්තේ අලාභයක්. අලාභ හොයන්න නම් පුතාලා වික්ක මිලෙන් ගත්ත මිල අඩු කරන්න ඕනේ නේද? නෑ. ගත්ත මිලෙන් වික්ක මිල වැඩි එකකින් 1800න් 1734ක් අඩු කරගන්නවා. පුතාලට මම උපදෙසක් දෙන්නම්. හැම වෙලෙම කටු වැඩ කොලයක් පාවිච්චි කරලා යටින් යට ලියාගෙන හදන්න. එතකොට ගණනය කිරීමේ ටිකක් තියෙන අර පහසුව වැඩි කරගන්න පුළුවන්. 10න් 4ක් 6යි මෙතන 9න් 3ක් 6යි මෙතන 7යි 7න් 7 බිඳුවයි බිඳුව. පොඩි පාඩුවක් වෙලා තිනවා. ඒක රුපියල් 66ක අලාභයක්. අලාභේ රුපියල් 66යි. එතකොට ඔන්න වගේ පුතේ ගනුදෙනු වලදී ලාභත් සිද්ධ වෙනවා අලාභත් සිද්ධ වෙනවා. දැන් ලාභය අලාභය කියන්නේ මේ වෙනකොට පුතාලාට චුට්ටක් මනසට දැනෙලා තියෙනවා මේ ගත්ත මිල සහ වික්ක මිල අතර තියෙන වෙනස්කම නිසා තමයි අපි ලාභය අලාභය කියන වචනේ යොදන්නේ. දැන් අපි ඊළඟට බලන්න ඕනේ පුතේ මොන බලන්න මම දැන් අමතර සටහනක් බෝඩ් එකේ දාලා පුතාලාට තවත් කරුණු ටිකක් කියලා දෙනවා. මම පාඩමෙන් උගන්වන කරුණු ඔක්කොම මේ නිබන්ධනයේට ඇතුළත් කරන්නේ පුතේ. මොකද මේ පාඩම බලලා ඉගෙන ගන්න කරුණු ටිකක් මම ඔයාලට කියලා දෙනවා. ඔන්න බලන්න.
මං ගනුදෙනු 3ක් ලියනවා. 1 2 3. වැඩි වැල්වට අරන් නැතුව මං කෙටියෙන් ලියන්නම්. ගත් මිල රුපියල් 2000යි. වික් මිල රුපියල් 2050යි. 2000ට අරන් 2050ට විකුණනවා. අපි හිතමු කිසියම් භාණ්ඩයක් සපත්තු දෙකක් 2000ට අරන් විකුණා ගන්න හම්බෙන්නේ 2050කට චූටි ලාභයක් තියන. දෙක අවස්ථාව. ගත් මිල රුපියල් අපි ගමු සරල ගමක පුතාලට තේරුම් ගන්න 500යි. වික් මිල 550යි. දැනියමක් 500ට අරන් 550ට විකුණනවා. තව එකක්. ගත් මිල රුපියල් 20යි. අපි හිතමු අඹ ගෙඩියක් ගන්නවා 20 ගානේ. අරන් මෙයා හොඳට ඉදෝලා කළා. මේක විකුණනවා රුපියල් 70කට. පුළුවන් නේ? සමහරට ගහට නැගලා කඩාගෙන අඩු මුදලට අරන් මෙයාට විකුණන්න පුළුවන් 70ට. එතකොට මේ අවස්ථා තුනේදීම ගත්ත මුදලට වඩා වැඩි, ගත්ත මුදලට වඩා වැඩි, ගත්ත මුදලට වඩා වැඩි. මේ තුනේදීම සිද්ධ වෙනවා ලාභයක්. මේ බලන්න මේකෙදිත් ලාභයක් සිද්ධ වෙනවා. එකවරම ගන්නකො පුතේ මෙයාගෙන් මෙයා අඩු කළොත් ලාභය කීයද? රුපියල් 50යි. මේ බිස්නස් එකනොත් 50ක් ලාභයි. මේකෙත් බලමු ලාභය කීයද කියලා. 550න් 500ක් අඩු කළොත් ඒත් රුපියල් 50ක් ලාභයි. මේකෙත් ලාභය කොච්චරද කියලා ගත්තොත් 20ට අරගෙන 70ට විකුණනවා ලාභය 50යි. ඒ නිසා කෙනෙකුට කියන්න පුළුවන් මේ හැම ගනුදෙනුවකදීම සිදු වෙලා තියෙන ලාභය සමාන නිසා මේ තුනම එකම විදිහට වාසි කියලා. වාසිදායක එහෙම නැත්නම් මේ තුනෙන් වඩාත්ම කෝකද හොඳ කියලා ඇහුවොත් කොයි බිස්නස් එකද කියලා කෙනෙක් කියයි. මේකත් හොඳයි අරකත් හොඳයි අරකත් හොඳයි තුනෙන්ම තියෙන එකම ලාභයක් නේ කියලා. නෑ පුතේ. ලාභය කියනවට වඩා අර්ථවත් දෙයක් දැන් මම පුතාලට කියලා දෙන්න හදන්නේ. මේ බලන්න. මේ 50ක් ලාභ ලැබුවේ 200ට ගත්ත භාණ්ඩයකින් නේ. 200ට ගත්ත භාණ්ඩයක 2000ට ගත්ත භාණ්ඩයකින් තමයි මෙයා මේ 50ක් ලාභ ලැබුවේ. මෙයා මේ 50ක ලාභයක් ලැබුවේ 500ක භාණ්ඩයකින්. මෙයා මේ රුපියල් 50ක ලාභය ලැබුවේ 20ක භාණ්ඩයකින්. එහෙනම් මේ ලාභ මුදල ගත් මිලේ භාගයක් ලෙස ලිව්වොත් 200ට අරන් 50ක් ලාභ 2000ට අරන් 50ක් ලාභයි 500කට අරගෙන 50ක් ලාභයි 20ට අරන් 50ක් ලාභයි. එතකොට පුතේ මේ ගත් මිලේ භාගයක් ලෙස ලාභය දෙනවා. මෙන්න මේක පුතාලා 100ට 100ෙන් ගුණ කරපු ගමන් මේ භාගයේ ප්‍රතිශතයක් බවට පත් වෙනවා. පුතාලට මේ වෙලාවේ උගන්වන්න බෑ 7 වසරේ 8 වසරේ ප්‍රතිශත කාරණා. කිසියම් වගේක් ප්‍රතිශතයක් බවට පත් වෙන 100ට 100ෙන් තමයි ගුණ කරන්න ඕනේ. ඒක තමයි ලේසි ක්‍රමේ. නැත්තම් හරය 100ක් කළත් ගන්න පුළුවන්. මේ බලන්න. පුතාලගෙන් මම කියන්නම් මෙහෙම. දැන් උදාහරණයක් ගමු 5න් 3 ප්‍රතිශතයක් කරන්න ඕනේ කියලා මේ 7 වසරේ දේවල්. මේක ප්‍රතිශතයක් කරනවා නම් පුතාලට පුළුවන් ඕනම් 5න් 3 අරගෙන මේක 100ක් වෙන්න 20න් 20න් ගුණ කරන්න. එතකොට මේක 100න් 60ක් වෙනවා උත්තරේ 100ට 60ක් වෙනවා. මේක ක්‍රමය. හරය 100ක් බවට පත් කිරීම. අනිත් ක්‍රමය තමයි කෙලින්ම මේක 5න් 3 ප්‍රතිශතයක් කරන්න පුළුවන් 100ට 100න් ගුණ කළොත්. 5 වරක් 1යි 10ට 2 20යි 20ව 3ක් 60යි 100ට 60යි. පුතාලා 7 ශ්‍රේණියේදී මේ ක්‍රමේ තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. හරය 100ක් කිරීමේ ක්‍රමය. නමුත් අපි 8ට යනකොට මෙන්න මේ වගේ 100ට 100 ගුණ කිරීමේ ක්‍රමය මේ වෙනකොට පුරුදු වෙලා තියෙනවා. එහෙනම් පුතේ දැනුත් අපි කරන්නේ මේ අදාළ භාග අගයන් තුන ප්‍රතිශතයක් කරන් අපි ගුණ කරනවා 100ට 100. අන්න එවිට අපි මේකට කියනවා පුතේ ප්‍රතිශත ලාභය. ප්‍රතිශත ලාභය. බලමු
ලාභය 50ක් වුවත් ප්‍රතිශත ලාභය කෙසේ වේද කියලා 10න් 10 බෙදෙනවා හරේ ලාභය 0යි. 10න් 10 බෙදෙනවා 0යි. 0ට 0 කියන 5 දෙකට බෙදුනහම 2.5යි. එහෙනම් පුතේ මේ වෙළඳාමේ ලාභය 50ක් වුවද ප්‍රතිශත ලාභය වන්නේ 2.5ක ලාභයක්. අපි මේකේ බලමු ප්‍රතිශත ලාභය කොච්චරද කියලා. මම මෙහෙම ලිව්වට ප්‍රලා කියලා පුතාලා ලියන්න ඕනේ ප්‍රතිශත ලාභය කියලා මම මේ ඉදමදි නිසා කළේ. මෙන්න මේක 100න් ගුණ කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. 10න් 10න් බෙදෙනවා 10න් 10න් බෙදෙනවා 5 වරක් 1යි 5 වරක් 10යි. මෙතන ලාභය 50යි නමුත් ප්‍රතිශතයක් බවට පත් කළොත් 110ක ලාභයක්. මෙතන 2.5යි මෙතන ලාභය 110යි. එහෙනම් බලපුවම මේකට වඩා මේකේ ලාභ ප්‍රතිශතය වැඩි. මෙයාට වඩා මේ ගනුදෙනුව හොඳයි. අපි මේකත් බලමුද. ප්‍රතිශත ලාභය 100න් ගුණ කරනවා. බිඳුවට බිඳුව කැපෙනවා දෙවරක් 1යි 10කට දෙවරක් 5යි. එහෙනම් 55න් ගුණ කළොත් 250. මේකේ ලාභය 100ට 250යි නියමයි. 100ට 250ක් ලාභයි. එතකොට මේකට වඩා මේ ගනුදෙනුව හොඳයි මේකටත් වඩා මේකේ ලාභය ඉතාම හොඳයි වුණ හොඳම ලාභ ප්‍රතිශත තියෙන පුතේ තුන්වෙනි අවස්ථාව. දැන් පුතාලා සාමාන්‍යයෙන් අහලා තියෙනවනේ පෙලක් අය ඔය පොඩි පොඩි නිකන් කතන්දර කියනකොට උජාරුවෙන් කියනවා වැඩේ නම් 100%ක් ලාභ ලැබුණා මේ වැඩේ කියලා. මොකද්ද පුතේ 100%ක් ලාභ ලැබෙනවා කියන වැඩේ. අපි සාමාන්‍යයෙන් අර නිකන් ව්‍යවහාරයේ කියනවා මේ හොඳටම ලාභ තිබුණයි කියන මේ සැරේ නම් ආයි 100%ක් අපිට හොඳට ලාභයක් ලැබෙනවා. මේ සැරේ ලාභය 100%යි කියලා කියනවා. පුතාලා දැනගන්න ඕනේ මොකද්ද 100%ක ලාභයක් කියන්නේ. ඕන මම ඒකත් පැහැදිලි කරනවා. 100%ක් ලාභයි කියන්නේ තව සරලව කිව්වොත් පුතේ 100කට බඩු ටිකක් ගත්තා නම් ඒ බඩු විකුණලා 100ක ලාභයක් තියෙනවා. කියන්නේ 100ක භාණ්ඩය 100ක ලාභයක් එන්නේ නම් පුතේ. ඒ කියන්නේ 100ට අරන් 100ක ලාභයක් එන්නේ නම් මොකද වෙන්නේ බලන්න. 100කට ගත්තොත් ලාභයේ 100ක් එන්න විකුණලා තියෙන මේ වගේ දෙගුණයක් ඒ කියන්නේ තව ලාභයක් 200ක්. ඒතකොට 200න් 100ක් අඩු කරලා ලාභය කිව්වේ. අන්න 100ට 100ක් ලාභයි. ඒ නිසා පොතේ 100ට 100ක් ලාභයි කියලා කියන්නේ ගත්ත මුදලම ලාභයක් ලැබෙන තරමට විකුණනවා. උදාහරණයක් තමයි රුපියල් 20ට අඹ ගෙඩියක් අරන් රුපියල් 40ට විකුණනවා. එතකොට ගත්තේ 30යි ලාභයත් 30යි. 100යි. එහෙම නැත්නම් නිපදවන්න මේසයක් හදන්න යනවා රුපියල් 2000ක් හදලා විකුණනවා රුපියල් 4000කට. එතකොට ලාභයත් 2000යි. අන්න 100ට 100ක් ලාභයි. 100ට 100ක් ලාභ කියලා කියන්නේ පුතේ ගත්ත මුදලම ලාභයක් වෙනවා. ඒ කියන්නේ 100කට ගත්තොත් ලාභයත් 100යි. 500කට ගත්තොත් ලාභයත් 500යි. අන්න ඒ වගේ. ඒ නිසා පුතාලා මේ උදාහරණ තුනෙන් දැක්කා ප්‍රතිශත ලාභය කියන එක තමයි පුතේ ලාභයට වඩා ගොඩක්ම අර්ථාන්විත. අපි එහෙමනම් බලමු පුතාලා ප්‍රතිශත ලාභයට දීලා තියෙනවා සටහන. මොකද්ද බලන්න? ප්‍රතිශත ලාභය. මේ ඉර යටට ගන්න පුතේ ගත් මිල හෝ නිෂ්පාදන මිල. ගත් මිල හරි නිෂ්පාදන මිල. මම කියන්නේ නිෂ්පාදන මිල කියන්නේ ගත් මිලට සමාන අදහසක්. උඩට එන්නේ ලාභය. අපි අර ගණන් තුනේම කලේ ගත්ත මිලේ භාගයක් ලෙස ලියනවා. කොහොමත් පුතේ ප්‍රතිශතයක් කරන්න නම් මේක ගුණ කරනවා 100%. එතකොට තමයි ඒ වගේ ප්‍රතිශතයක් බවට පත් වෙන්නේ. ඔන්න ප්‍රතිශත ලාභය. අපි දැන් මේකේ බලමු ඕක සිම්පල් A කියලා තුන්වෙනි ගාන. තුන්වෙනි ගානෙන් අහන ප්‍රශ්නේ මොකක්ද? පහත සඳහන් එක් එක් අවස්ථා යුගලේ වඩාත් වාසිදායක වන්නේ කුමන වෙනදාමද සොයන්න. බලමු අපි වඩාත් වාසි පළවෙනි එක තමයි පුතේ නිෂ්පාදන මිල රුපියල් 750ක මේසයක් 1050කට විකුණනවා. නේ අපි ඒක ලියමු යටින්. ගත් මිල කීයද? ගත් මිල කිව්වොත් නෙමෙයි පුතේ මෙතන ගැලපෙන්නේ. මේසයක් හදන්න ගිය විදිහමනේ අපි ඒකට කියනවා නිෂ්පාදන මිල. නිෂ්පාදන මිල. මේසේ නිපදවන්න ගියේ රුපියල් 750යි. 1050කට වික්කා කියලා කියන්නේ පුතේ මේකෙන් සිදුවෙන ලාභය හොයන්න පුළුවන් අපිට අඩු කරලා. පුතාලට මෙතන චූටියට ඉඳ තියෙනවා නම් හදලා බලමු. 1050න් අඩු කරගන්න ඕනේ 750.
අඩු කළොත් එනවා පුතේ 300ක්. එතකොට බලන්න 750ක් නිෂ්පාදනය කරන්න වියදම් දරලා හදපු මේසය 300ක් ලාභ. හරි පුතේ අපි මේක ප්‍රතිශත ලාභයක් කරන්න නම් යටට දානවා ගත් මිල උඩට දානවා ලාභය මේක ගුණ කරනවා 100%. එතකොට බලන්න මේක සුළු වෙනවා පුතේ. ඔයාලා කරුණාකරලා මේක පෑනෙන් නම් ලියන්න පුතේ. මේ ගාන වෙනම තැනකට උපුටලා අරන් සුළු කිරීම කරන්න නැත්නම් ඔතන ගන්නවා නම් පෙන්සලෙන් අරන් කපන්න. මේක පෑනෙන් කුරුටු ගන්න එපා මෙතන. පුතාලට පුළුවන් ඕන වෙනම තැනකට ගන්න. මේ බලන්න ඒවා හොඳ පුරුදු 750න් 300 අරගෙන 100%න් ගුණ කරනවා. එතකොට මේක කටු වැඩ කොලේට අරන් සුළු කරනවා. 10න් බෙදනවා නම් බිඳුවට බිඳුවක් කැපෙනවා. ඕනනම් පුළුවන් පුතේ මේ දෙන්න 25න් බෙදන්න. 25 ඒවා 3යි 100ට 25 ඒවා 4යි. කොහොම හරි කැපෙනවා. 3 වරක් 1යි 30ට 3 වරක් 10යි 10 වරක් 4 40යි. එහෙමනම් මෙන්න 100ට 40ක්. එතකොට මෙතන උත්තරේ පුතේ 140ක ලාභයක්. නිෂ්පාදන මිල රුපියල් 750ක් වූ මේසයක් 1050කට විකුණපුවාම 100ට 40ක් ඔහු ලාභයක් ලබලා 140ක ලාභයක්. අපි බලමුද B වෙළඳාම. මේක A. අපි බලමු B වෙළඳාම. බෑගයක් 2500කට අරන් 2950ට විකුණලා. එහෙනම් මේ බෑගේ ගත් මිල අපි බලමු ගත් මිල. ගත් මිල වෙන්නේ රුපියල් 2500යි. හරි. මං ඉඩ මදි වෙන නිසා යටට හදනවා පුතේ. එහෙනම් බලන්න මේක වික් මිල කොච්චරද කියලා. වික් මිල තියෙනවා ලාභය. එතකොට මේ බෑග් එක විකුණලා ලබන ලාභය හොයන්න පුතේ 2950න් අඩු කරනවා 2500. පුතාලා මේක අඩු කළොත් ලැබෙන ලාභය වන්නේ රුපියල් 450යි. එතකොට අපි දන්නවා ලාභය ලැබුණා 450යි. එතකොට මේක බෑග් එක ගන්න ගියේ ගත් මිල වෙන්නේ රුපියල් 2500යි. දැන් අපිට පුළුවන් ප්‍රතිශත ලාභය හොයන්න. යටට දාන්නේ පුතේ ගත් මිල රුපියල් 2500යි. උඩට දාන්නේ ලාභය 450. ඔන්න අපි 100%න් ගුණ කරනවා. පුතාලා මෙතනදී උනත් ඕක වෙනම කටු වැඩ කොලියට අරන් සුළු කරගන්න පුරුදු වෙන්න. ඒක හොඳ පුරුද්දක්. කම්මැලි වැඩි වුණොත් ඔතනම කුරුටු ගාලා දානවා. 2500න් 450ක් 100%න් ගුණ කරනවා. පුතාලට පුළුවන් මේක ඕනනම් මේ බිංදු දෙකට බිංදු දෙකක් කපන්න. 450 25න් බෙදුනොත් 5න් බෙදුනොත් 5 වරක් 5යි. 45ට 5 වරක් 9යි 90. දැන් 90 5න් බෙදනවා 5 වරක් 1යි 9ට 5 වරක් 1 5යි 4යි 40ට 5 වරක් 8යි. ඔය ක්‍රමයට කපලා කොටලා පුරුදු වෙන්න පුතේ. එතකොට 118යි. 118යි. දැන් මේ දෙකම ලාභදායී ව්‍යාපාර මේ වෙළඳාම්. මේකෙත් ලාභයක් තියෙනවා මේකෙත් ලාභයක් තියෙනවා. මෙතන නිෂ්පාදනය කළ විකුණපු භාණ්ඩයේ ප්‍රතිශත ලාභය ඇවිල්ලා 140යි. මේ මේසේ 140ක ලාභයක්. බෑග් එක විකුණලා ලාභය තියෙන්නේ 118යි. එතකොට පුතේ දෙකම ලාභදායී නමුත් වඩාත් වාසිදායක වන්නේ කෝකද? අපි දන්නවා මේකෙන් 140 විශාල වෙනවා පුතේ 118ට වඩා. පුතාලා දන්නවනේ මේ විශාල ලකුණ දාන්නේ වැඩි පැත්තට කට ඇරිලා නිසා. මෙන්න මේ 140ක් ලාභ ලැබපු වෙළඳාම ඒ අපිට කියන්න පුළුවන් ඒ වඩාත් වාසිදායක වේ. ඔන්න උත්තරේ ලියනවා. මොකක්ද උත්තරේ බලන්න. මෙහෙම්මම ලියන්න කියලා නීතියක් නෑ. මෙතන කියන්න පුළුවන් ඕනනම් ප්‍රතිශත ලාභයේ වැඩි මෙයාගේ නිසා වඩාත් වාසිදායක වෙළඳාම තමයි පුතේ මෙන්න මේ මේසය විකුණන එක. මේසෙද පුටුවද? මේසය. අපි ඒක ලියනවා මේ විදිහට ලිව්වේ නැතත් කමක් නෑ පුතේ. ඒ වඩාත් වාසිදායක වේ කියන එක ලිව්වත් ඇති. ගණිතයේදී මෙන්න මේකත් හොඳ අදහසක්. අරයට වඩා මෙයාගේ ලාභ ප්‍රතිශතය වැඩි නිසා 140 විශාලයි 118 නිසා ඒ වඩාත් වාසිදායක වේ. එතකොට මේ විදිහට කිසියම් ගනුදෙනුකින් කෝකද වඩා හොඳ බිස්නස් එක කෝකද වඩා හොඳ ලාභය කියලා හොයන එක මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. ඒ නිසා අපි දැන් අපි කතා කරන්න යනවා පුතේ මෙන්න මේ සම්බන්ධව තියෙන තව ගානකට. ඕන දැන් ප්‍රතිශත ලාභයේ සූත්‍රය පුතාලා ඉගෙන ගත්තා. ගත් මිල හෝ නිෂ්පාදන මිල යටට දානවා උඩට දානවා ලාභය. එහෙනම් ලාභය ගත් මිලේ හෝ නිෂ්පාදන මිලේ භාගයක් ලෙස ලියලා 100%න් ගුණ කරනවා. මේ ගානත් එහෙමයි මේකත් එහෙමයි. ඔය ඉතුරු ගණනුත් ඔය විදිහට හදන්නේ. දැන් අපි බලමු පුතේ මේකේ 4 වෙනි ගණන.
මේ ඊටාම ලේසි පාඩමක්. මේ පාඩමේ තියෙනවා ඉස්සරහට ගොඩක් ගැටලු විසඳන්න. පුතාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ පෙළ පොත්වල තියෙන අච්චු පොත්වල තියෙනවට වඩා අපි සුවිශේෂී ක්‍රම. මොකද අපි මේ වසර 22ක් පමණ කාලයක් තිස්සේ කරේ දරුවෝ වෙනුවෙන් උගන්වපු එක. ඒ නිසා පුතේ අපිට ඒ උගන්වලා ලැබපු අත්දැකීමත් එක්ක යම් විෂය කාරණාවක තියෙන නිවැරදි සරල ක්‍රමය අපිට දැන් මේ වෙනකොට අපි දරුවන්ට ඒවා දෙනවා. අපි උගන්වලා ගත්ත අත්දැකීම් වලින් ලබාගත් කෙටිකම, නිවැරදිකම, පහසුකම ඔක්කොම ඔයාලට දෙනවා. 4 වෙනි ගණන බලන්න පුතේ. 4 වෙනි ගණන. හොඳයි 4 වෙනි ගණන බලන්න. වෙලෙන්දෙක් පොල් ගෙඩි 80ක් රුපියල් 50 බැගින් මිලදීගෙන. ඔන්න පුතේ පොල් ගෙඩි ගත්තේ 80යි ඈ. ගෙඩි 80ක් මිලදීගෙන 70 බැගින් ගෙඩි 50ක් විකුණනවා. එතකොට පුතේ දැන් මේවා විකුණන්නේ රුපියල් 70 බැගිනුත් විකුණනවා ගෙඩි 50. ඔහොම කටුසටහනක් දාගත්තේ නැතත් කමන්නේ. නමුත් දැම්මත් කමන්නේ. අනිත් එක 60 බැගින් ගෙඩි 20ක් විකුණනවා. 60 බැගින් ගෙඩි 20ක් විකුණනවා. එතකොට බලන්න පුතේ ඉතිරි ඒවා 50 බැගින් විකුණනවලු. එතකොට 80කින් මෙතන 50යි මෙතන 20යි කියන්නේ එතනම ගෙඩි 70ක් විකිනලා ඉවරයි. එහෙනම් තව ඉතුරු ගෙඩි කීයද? 10යි. එතකොට 70 බැගින් 50යි 60 බැගින් 20යි ඉතුරු පොල් ගෙඩි 10යි. අන්නේ 10 විකුණන්නේ රුපියල් 50 බැගින්. ඔන්න ඕක තමයි ගානේ කාරණාව. හැබැයි මේ පොල් ගෙඩි අරන් තියෙන පුතේ රුපියල් කීය බැගින්ද? 50 බැගින්. එහෙනම් රුපියල් 50 බැගින් ගෙඩි 80ක් මිලදීගෙන ඒ 80 මොකද කළේ? 50ක් වික්කා 70ට, තව 20ක් වික්කා 60ට, ඉතුරු වෙච්ච පොල් ගෙඩි 10 වික්කේ 50ට, ගත්ත මුදලටම වික්කා. සාමාන්‍ය වෙලෙන්දෝ ඒ විදිහට තමයි පුතේ බිස්නස් කරන්නේ. එහෙනම් අපි දැන් බලමු ගත් මිල කීයද කියලා. එහෙනම් බලමු මේක ඉස්සෙල්ලාම ගත් මිල කීයද කියලා. මේ පොල් ගෙඩි 80ම 50 බැගින් ගත්ත නිසා පුතේ 50 ගුණ කරනවා 80ෙන්. එහෙනම් අපි බලමු පොල් ගෙඩි 80ට කොච්චරක් ගියාද කියලා. අගට මේ බිංදු දෙක දාලා 5 වරක් 8 ගුණ කළත් 40යි රුපියල් 4000යි. එහෙනම් මේ පොල් ගෙඩි 80 ගන්න වෙලෙන්දා වියදම් කළා රුපියල් 4000ක්. එතකොට බලමු මේවා කොහොමද වික්ක මිල කියලා. වික් මිල. විකුණපු මිල තමයි මම මෙතන කිලින් කිව්වේ. 70 බැගින් ගෙඩි 50ක්. ඉතින් දැන් 50ට අරගත්ත පොල් ගෙඩි ඔන්න 70ටත් විකුණුවා ගෙඩි 50ක්. ඔන්න 80ෙන් 50ක් මෙතන තියෙනවා. 60 බැගින් ගෙඩි 20කුත් වික්කා. ඒකත් මෙතෙන්ට දානවා. 60 බැගින් ගෙඩි 20යි. එහෙනම් තව ඉතුරු වෙන්නේ පුතේ 50යි 20යි 70යි නම් තව ගෙඩි කීයද? 10යි. එහෙනම් රුපියල් 50 බැගින් ගෙඩි 10කුත් විකුණනවා. ඔන්න ඔය ඔක්කොම ගෙඩි ටික මෙතන විකිනවා පුතේ 50යි 20යි 10යි කියන්නේ ඔක්කොම ගෙඩි 80ම විකිනලා ඉවරයි. අපිට මෙතන ඉඩ මදි වෙන නිසා පුතේ ඉඩ ඉතිරි කරගන්න පුතාලා මෙතනම ඉදිරියෙන් වෙනම සුළු කරලා උත්තරේ දාගන්න. ඔන්න මම වෙනම සුළු කරලා උත්තරේ මෙතන දානවා පුතේ. බලමු 70 ගානේ ගෙඩි 50ක් විකනම් පුතේ අගට බිංදු දෙක දාලා ಗುಣ කරනවා අපි 7 වරක් 35යි. 3500ක් හම්බ වෙනවා. 60 බැගින් ගෙඩි 20ක් නම් අගට බිංදු දෙක දානවා 6 වරක් 2 12යි. 1200යි. 50 ගානේ ගෙඩි 10ක් නම් රුපියල් 500යි. එහෙනම් බලන්න 0.5යි 5යි 10යි 2යි 12යි 1යි. පොල් ගෙඩි විකුණලා 5200ක් උපයනවා. 5200ක්. ගත්තේ 4000කට විකුණලා අවසානයේ අතට හම්බ වෙනවා 5200ක්. අන්න ගත්ත මුදලට වඩා ලාභ මුදල වැඩි. දැන් අපි හොයමු පුතේ මේකේ ලාභය කීයද කියලා. ලාභය. ගනුදෙනුව ලාභයිනේ පුතේනේ. පොල් ටික ගත්ත මුදලට වඩා වැඩි මුදලකට වික්ක. එහෙනම් 5200ෙන් අඩු කරන්න ඕනේ 4000. පුතාලට මේකත් පේලියට දැන් සටහන් පොතක හදනවා නම් පුතේ මේ හැම එකක්ම ඉදිරියෙන් වෙනකොට මේකට යටින් හදන්න පුළුවන්. හර උත්තර හැම වෙලෙම මේකට සමාන ලකුණු යටියට දාලා පියවරෙන් පියවර පහළට එන්න පුළුවන්. එහෙනම් පුතේ උත්තරේ කීයද? 1200යි. මෙයාගෙන් අඩු කළොත් 1200ක් ලාභයි. දැන් මේ ලාභය අපිට පුළුවන් ප්‍රතිශත ලාභයක් බවට පත් කරන්න. එහෙනම් යටට දානවා පොල් තොගේ ගත් මිල. උඩට දානවා ලාභය. දැන් අපි හොයනවා ප්‍රතිශත ලාභය. ප්‍රතිශත ලාභය හොයනවා නම් ඉර යටට ගන්න පුතේ ගත් මිල හෝ නිෂ්පාදන මිල. මේ තියෙන්නේ ගත් මිල කීයද? 4000යි.
උඩට දාන්න ඕනේ ලැබූ ලාභය. මේ තියෙන ලාභය 1200යි. 100ට 100න් ගුණ කළොත් පුතේ ප්‍රතිශත ලාභය ලැබෙනවා. අපි බලමු මේක සුළු කළේන උත්තරය. පෙන්සලෙන් කරන්නේ 10න් 10න් බෙදුණා. 10න් 10න් බෙදුණා. 10න් 10න් බෙදුණා. 120 4න් බෙදුණා නම් උත්තරය ලැබෙනවා පුතේ 12ට 4 වරක් 3 නිසා 130යි. එහෙමනම් මේ වෙලෙන්දට පොල් ටික විකුණලා 130ක ලාභයක් ලැබිලා තියෙනවා. ඔන්න ওই විදිහට තමයි ප්‍රතිශත ලාභය හොයන්නේ. ඉතින් ප්‍රතිශත අලාභයත් ওই විදිහටම හදාගන්න පුළුවන්. අපි ඒක එහා පැත්තේ පිටුවෙන් කතා කරමු. දැන් ඔන්න ප්‍රතිශත ලාභයේ සෙවීමේ ගණන් අපි කතා කළා උදාහරණ තුනක්ම. දැන් පුතාලට ওই ලාභය අලාභය සම්බන්ධ තව පොතේ තියෙනවා පොඩි පොඩි ගැටලු කිහිපයක්. අන්න ඒ වගේ ගණන් මම මේ පැවරුමේ දාලා තිනවා බලමු. ඉතා සරල ගැටලු තියෙන්නේ. බලන්නකො පුතාලගේ දෙවැනි පිටුවේ 5 වෙනි ගණන. මේ අධ්‍යක්ීම අරගෙන පුතාලට වැඩි ගණන් ප්‍රමාණයක් හදන්න මම අභ්‍යාස දාලා තිනවා ඊතුරු පිටුවල. මේ පිටුවල මේ සම්බන්ධ ගණන් පුතාලට හොඳට හදන්න දාලා තිනවා. එතකොට මේ අභ්‍යාස ටික මේ ක්‍රියාවලිය දිගටම කරගෙන යනකොට ඔයාලට හොඳ ප්‍රමාණවත් දැනුමක් ගොඩනැගිලා අවසන්. අපි බලමු නේද පුතේ ගාන මොකක්ද කියලා. වෙලෙන්දෙක් බෝංචි කිලෝග්‍රෑම් 60ක් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 120 බැගින් මිලදී ගනී. තැලීම් සහ නරක් වීම නිසා කිලෝග්‍රෑම් 5ක් ඉවත දානවා. එතකොට මේ බෝංචි වලින් කිලෝ 60න් ගෝණි ගෙනල්ලා පටවනකොට තැලිච්ච නරක් වෙච්ච කැඩිච්ච ඔක්කොම කිලෝ 5ක්ම අහකට දානවා. එතකොට පුතේ 60න් 5ක් අයින් කළොත් ඉතුරුව හොඳ කිලෝ 55යි. ඔහුට රුපියල් 1600ක ලාභයක් ලැබීමට නම් කිලෝග්‍රෑමයක් කීයේ බැගින් විකුණිය යුතුද? කොහොම නමුත් මේ තැලිලා පොඩි වෙලා නරක් වෙලා අහක දැම්මත් මෙයාට මේ ගනුදෙනුවෙන් ලාභයක් ලැබිලා තියෙනවා 1600ක. එහෙනම් කිලෝග්‍රෑමයක් කීයේ බැගින් විකුණිය යුතුද? හරීම සරලයි පුතේ. අපි මේක හදන විදිහ බලමු. ඉස්සෙල්ලා බලමු මෙයා මේ බෝංචිතෝගේ ගත් මිල කීයද කියලා. මේ බෝංචිතෝගේ ගත් මිල තමයි කිලෝග්‍රෑම් එකක් රුපියල් 120 බැගින් කිලෝග්‍රෑම් 60ක්. අපි බලමු මෙන්න මේකෙන් එයා විකුණලා තියෙන මුදල එනවා. එහෙම නැත්නම් බෝංචි කිලෝ 60 ගත්ත මුදල එනවා. විකුණන්න ගත්ත මුදල. බිංදු දෙක අගට දාලා ගුණ කරමු 6න් 6 වරක් 2 12යි 6 රක් 1 6යි 1යි 7යි. රුපියල් 7200ක් මෙයා වියදම් කළා තමයි මේ බෝංචි කිලෝ 60 ගත්තේ. නැත්නම් මේ බෝංචි ගෝණිය ගත්තේ. කිලෝ 60ක ලොකු ගෝණියක් ගත්තා. ඔන්න රුපියල් 7200ක් ගෙවලා. දැන් කිලෝ 5ක් නරක් වෙලා ඉවත දමලත් ඔහුට රුපියල් 1600ක ලාභයක් ලැබෙනවා ඉතුරුව විකුණලා. එහෙමනම් කීයේ බැගින්ද විකුණුවේ කියලා. දැන් අපිට හොයාගන්න පුළුවන් නේද පුතේ මේකෙදි වික් මිල කීයද කියලා. කොහොමද විකුණපු මිල හොයන්නේ? මේ ගානට අරගෙන ඔහු ලාභයකුත් ලැබුවා නම් 1600ක විකුණලා තියෙන පුතේ ගත්ත මිලට වඩා 1600ක් වැඩියෙන්. එහෙනම් මේ ගණ්ඩ ගිය 7200ට තව 1600ක් එකතු කරමු. අන්න එකතු කරපුවාම ලැබෙනවා මෙයා මේ බෝංචි ටික විකුණලා තියෙන්නේ කීයටද කියලා. මේ දෙන්න එකතු කළොත් පුතේනේ 8800ක්. එහෙනම් 8800කට විකුණපු නිසා තමයි මේ විකුණපු මිලෙන් ගත්ත මිල අඩු කළොත් එන්නේ රුපියල් 1600ක ලාභයක්. හරිනේ. එහෙනම් මේ ලාභය එකතු කළා. එහෙනම් මේක අරන් තියෙන්නේ 7200කට. නමුත් අන්තිමට මේ ඉතුරු බෝංචි ටික විකුණලා තියෙනවා. මෙපමණක් ලාභ ලැබෙන්න නම් ගත්ත මුදලට වඩා 1600ක් වැඩි 8800කට විකුණලා තියෙනවා. හැබැයි පුතේ මේ 8800කට විකුණුවේ මේ කිලෝ 60ද? නේ කිලෝ 60ක් විකුණලා නෙමෙයි ඔය මුදල් ලැබුවේ. මොකද මෙයා මේ බෝංචි කිලෝ 5ක් නරක් වෙලා ඉවත දැම්ම නම් ඒක කුණු බාල්දියට ගියෑරෙන්නේ එකයි විකුණන්න ගත්තේ නෑ. එහෙනම් පුතේ මෙයා විකුණලා තියෙන්නේ බෝංචි කිලෝ 60න් 5ක් නරක් වුණා නම් හොඳ කිලෝ 55ක්. එහෙනම් කිලෝග්‍රෑම් 55ක් වික්ක මිල තමයි ඔය තියෙන මේ කිලෝග්‍රෑම් 55ම විකුණලා තියෙන පුතේ 8800කට. මොකද කිලෝ 60ක් ගෙනල්ලා 5ක් අයින් කර නරක් වුණාම ඉතුරු වෙන්නේ කිලෝ 55. න ඒ 55 තමයි විකුණලා තියෙන අර 8800කට. එතකොට තමයි පුතේ අර ලාභය ලැබෙන්නේ. දැන් අපි බලමු කිලෝ එකක් වික්ක මිල හොයන්නේ කොහොමද කියලා. කිලෝ එකක් වික්ක මිල
එතකොට මේ කිලෝ 55ම විකුණලා තියෙන්නේ මේ ගානේ නම් කිලෝ එකක් විකුණිල බලන්න පුතේ 8800 බෙදනවා 55. පුතාලට ඔක දීර්ඝ බෙදීමෙන් බෙදන්න ඕනේ මෙන්න මේක මේ පුරුදු වෙන්න පුතේ 8800 බෙදනවා 55. 11න් බෙදුනොත් 11 සරක් 5යි 88ට 11 සරක් 8යි 800. දැන් අපි බෙදනවා 5න් 5 සරක් 1යි 8ට 5 සරක් 1 5යි 3යි 30ට 5 සරක් 6යි බිඳුව 160යි. එතකොට මෙයා විකුණලා තියෙන්නේ රුපියල් 160ට. බලන්න පුතේ කිලෝ එකක් ගත්තේ කීයටද රුපියල් 120ට. කිලෝ එකක් ගත්තේ 120ට. කිලෝ එකක් 120ට ගත්තාම 120ට ගත්ත කිලෝ එක පුතේ අවසානයේදී මෙයා ලාභයක් ලබන්න නම් 120ට විකුණලා බෑ. මොකද මේ ටැලීම් පොඩි වීම නිසා පාඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? කිලෝ එක 120ට අරන් මෙයා අන්තිමට කඩේ තියාගෙන විකුණලා තියෙන කිලෝ එකක් 160 බැගින්. අන්න එහෙම විකුණපු නිසා තමයි පුතේ මෙයාට අවසානයේදී අර 1600ක ලාභයක් ලැබෙන්නේ. හිතලා බලපුවාම මේක හරිය සරල ක්‍රියාවලියක්. මේක මහ ලොකු ගැටලුවක් නෙමෙයි පුතේ. ගණ්ඩ ගියා මෙච්චර වියදම මෙපමණක් ලාභේ ලැබුණා නම් ඔහු විකුණලා තියෙන්නේ මෙන්න මේ වගේ මුදලකට විකුණා ඇත්තේ කිලෝ 55ක් නිසා 1 කිලෝ එකක් විකුණලා ඇත්තේ 160යි. ඒ නිසා මේ ගැටේ ලෙහුවේ බොහෝම සරල ක්‍රමයකට. ඒ නිසා පුතේ ඕ වගේම තව ගාණක් තියෙනවා පුතාලට 6 වෙනි ගැටලුව. අපි 6 වෙනි ගැටලුවත් බලමු විසඳගෙන. ඒක බලමු පුතේ ප්‍රතිශත අලාභය වෙන ගාණක්. නමුත් අපි ප්‍රතිශතයට යන්නේ නැති නිසා සාමාන්‍ය ගැටලුවක්. පුතාලගේ බලන්න 6 වෙනි ගැටලුව. වෙලෙන්දෙක් තක්කාලි කිලෝග්‍රෑම් 25ක් කිලෝග්‍රෑම් එකක් රුපියල් 160 බැගින් මිලදී ගනී. තැලීම් සහ නරක් වීම නිසා කිලෝ 5ක් ඉවත දානවා. දැක්ක නේද පුතේ? කිලෝ 25ක් ගත්තට 5ක් නරක් වෙලා ඉවත දාපුවම මෙයාට විකුණන්න ඉතුරු වෙන්නේ තක්කාලි කිලෝ 20යි. 25ක් ගේනවා. කඩේ තියලා විකුණනකොට අන්තිමට විකිණිලා තියෙන කිලෝ 20යි. කිලෝ 5ක්ම තැලිලා පොඩි වෙලා නරක් වෙලා අහකට යනවා. හැබැයි මේ බිස්නස් එකේ මෙයාට සිදු වී ඇත්තේ අලාභයක්. අලාභය රුපියල් 400යි. ඔන්න ගැටලුවේ. අලාභය 400ක්. දැන් අපි ගැටලුවට යමු. අහනවා මේ තක්කලි කිලෝ එකක් අන්තිමට කීයේ බැගින් විකුණලාද කියලා 400ක් අලාභුනේ. අපි මෙතනත් ඔය පුතේ ගත් මිල. කිලෝ එකක් රුපියල් 160 බැගින් කිලෝ 25යි. 160 බැගින් කිලෝ 25ක් විකුණනවා. එහෙනම් පුතේ 160ට 25න් ගුණ කරගන්න ඕනේ. පුතාලට මේක ගුණ කරගන්න පුළුවන්. 160ට 25න්. සාමාන්‍ය දීර්ඝ ගුණ කිරීමේ ක්‍රමෙන් ගුණ කරන්න පුළුවන්. රුපියල් 4000ක් එනවා. 4000යි. ඊළඟට නැත්තම් සාමාන්‍ය කෙටි ක්‍රමයකුත් තියෙනවා 25 ඒවා 4ක් 100 නම් පුතේ 16ක් කියන්නේ 4 ඒවා 4ක් එනවා 4000යි. එතකොට මේකේ කොහොම හරි මේ තක්කලි ටික විකුණලා මෙයාට 400ක් අලාභයක් වෙලා තියෙනවා. එහෙනම් පාඩුවක්. එහෙනම් මෙයා විකුණලා තියෙන මුදලත් මෙතනින්ම හොයන්න පුළුවන්. කොහොමද දරුවනේ වික්‍රමිල් හොයන්නේ? 4000ට ගත්ත මේ තක්කාලි තොගය විකුණපුවාම අන්තිමේදී 400ක් පාඩු නම් විකුණලා තියෙන්නේ පුතේ මේකට වඩා 400ක් අඩු මුදල වෙන 4000න් 400ක් අඩු කළොත් අඩු කළ බලන්න 6000 මේ 3600යි. හරිනේ 4000ට වඩා 400ක් අඩු නම් 3600යි. තක්කාලි තොගේ 4000ට අරගෙන 3600කට විකුණනවා. අන්න එතනදී සිදු වෙලා තියෙනවා අලාභයක්. දැන් අපි පුතේ ගැටලුව විසඳන්නේ කොහොමද? එහෙමනම් බලන්න කිලෝ 25ක් ගෙනල්ලා 5ක් නරක් වුණා නම් ඉතුරු වෙලා තියෙන තක්කාලි කිලෝ 20 නේද? අන්නේ කිලෝ 20 තමයි 3600කට විකුණලා තියෙන්නේ. එහෙනම් දැන් අපිට හොයන්න පුළුවන් කිලෝ 25න් 5ක් නරක් වුණා නම් කිලෝග්‍රෑම් 20ක් වික්මිල. කිලෝග්‍රෑම් 20 විකුණලා තියෙන මිල තමයි පුතේ මේ රුපියල් 3600. නේද? එතකොට 4000ට අරන් 3600ට වික්ක ගමන් තමයි අර 400ක් අලාභ ලැබෙන්නේ. එහෙනම් ඒ කිලෝ 20 විකුණපු මිල මේ ගානනම් කිලෝග්‍රෑම් එකක වික්මිල හොයන්න පුළුවන් 3600 බෙදලා 20ෙන්.
පුතාලා දන්නවා මේක බෙදනකොට මේ බිඳුවට බිඳුව කැපිලා 360ට දෙකෙන් බෙදපුවාම 180යි. එතකොට බලන්න පුතේ 160ට අරගෙන ඊට වඩා වැඩි වූ 180කට විකුණලත් ඇයි මේ පාඩු උනේ? දැන් කෙනෙකුට කියන්න පුළුවන් කිලෝ එකක් ගත්තේ තක්කාලි 160යි. විකුණලා කිලෝ එකක් විකුණේ රුපියල් 180යි. එතකොට ගත්ත මිලට වඩා මොහු ලොකු මුදලකට විකුණලා තියෙන වැඩි මුදලකට. නමුත් වැඩේ පාඩුයි. ඇයි එහෙම මෙච්චරක් පාඩු වෙන්න හේතුව? ඒ හේතුව තමයි දරුවනේ මෙතන තැලීම් පොඩි වීම නිසා කිලෝ 25න් 5ක්ම අපතේ යනවා. එතකොට ඒ අපතේ ගිය පහට යා මුදල් දීලානේ ගත්තේ. නමුත් ඒක විකුණා නම් වෙන එහෙනම් විකුණුවේ කිලෝ 20යි. දැක්ක නේද පුතේ මේ නරක් වෙච්ච නිසා කිලෝ 5 විකුණ ගන්න බැරි වෙච්ච නිසා කිලෝ 5 තැලිච්ච නිසා නරක් වෙච්ච නිසා ඉතුරු කිලෝ 20 විකුණලත් Tamanට ඒ මුදල් ලබා ගන්න බැරි වුණා. ඒ නිසා ඔන්න කිලෝ එකක් විකුණලා තියෙන 180 බැගින් මේ රුපියල් 400ක් අලාභ වෙන නිසා මේ ගැටලුව හොඳට හිතලා මේ ගානම දෙතුන් වතාවක් හදලා පුරුදු වෙන්න. මෙවැනි ගැටලු මගේ නිබන්ධනයේ පුතාලට දිගට මහුවේයි. මේ පාඩමේ මම ගොඩක් ගණන් දීලා තියෙනවා. ඒවට අවශ්‍ය කරන උදාහරණ තමයි මේ දෙන්නේ. හරි. එහෙමනම් පුතේ අපි දැන් ප්‍රතිශත අලාභය කොහොමද හොයන්නේ? ඒකෙන් ගණන් හදන්නේ කොහොමද කියන එක චූට්ටක් පුරුදු වෙමු. ඔන්න බලන්න පුතේ එහෙමනම් ප්‍රතිශත අලාභයටත් සූත්‍රයක් තියෙනවා. අලාභය. ඒ ප්‍රතිශත ලාභයට අපි මෙන්න මේක පාවිච්චි කළා. ගත් මිල හෝ නිෂ්පාදන මිල යටට දාලා උඩට ලාභය දාලා. එහෙනම් ප්‍රතිශත අලාභයක් හොයන්නේ පුතේ ওই විදිහමයි. ප්‍රතිශත අලාභය. හැබැයි දරුවනේ මෙතෙන්ට එන්නේ අලාභය. එහෙනම් ඒ අලාභය සිදු වූ ප්‍රමාණය ගත් මිලේ හෝ නිෂ්පාදන මිලේ භාගයක් ලෙස ලියලා 100%න් ගුණ කරනවා. හොඳයි අපි 7-8 ගණන් දෙක හදලා මේ අත්දැකීම් දෙක හොඳට වැඩි දියුණු කරගමු. බලන්නකො පොතේ පුංචි කතන්දරයක් තියෙන්නේ. විකිණීම සඳහා එකක් රුපියල් 40 බැගින් නඹගෙඩි 25ක් මිලදී ගනී. ඔන්න 8ක් නරක් වෙලා අහක දානවා. ඉතුරු ඒවා 50 බැගින් විකුණනවා. ප්‍රතිශත අලාභය සොයන්න ඕනේ. දැන් ගාන පැහැදිලිනේ පුතේ. අපි හොයමු ඉස්සෙල්ලාම ගත් මිල කීයද? රුපියල් 40 බැගින් ගෙඩි 25යි. 25 ඒවා 4ක් 100 නේ පුතේ. ඒ නිසා මේ බිංදුව අකට දානවා. 25 වරක් 4 100 මුලට දානවා. රුපියල් 1000කට තමයි මේ අඹ ගෙඩි 25 අරන් තියෙන්නේ. හැබැයි පුතේ මේකෙන් 8ක් නරක් වෙනවා. මේ 25න් 8ක් නරක් වුණාම මොකද වෙන්නේ බලන්න. අඹ ගෙඩි 25න් 8ක් ඉතුරු වෙලා තියෙන්නේ අඹ ගෙඩි කීයද? 17යි. ඔය 17 තමයි විකුණන්නේ. හැබැයි 50 ගානේ විකුණනවා මෙයා. ඔන්න බලන්න වික්මිල කීයද කියලා. හතලිය ගානේ අරගත්තට නරක් වෙලා අපතේ යනවා. මෙයා වෙලෙන්දා හිතනවා 50 ගානේවත් වික්කොත් හොඳයි කියලා. බලමු 50 ගානේ විකුණන්නේ කීයද? ඉතිරි ඒවා නරක් වී අහක දැම්මට පස්සේ හොඳ අඹ 17. එහෙනම් 17 ගුණ කරනවා 50. අඹ ගෙඩි 50ම අඹ ගෙඩි 17ම විකුණන්නේ 50 බැගින් පුතේ. හරි. අගට බිංදුවක් දාලා 5න් ගුණ කරමු. 5 වරක් 7 35න් 5 3යි. 5 වරක් 1 5යි 3යි 8යි. මාර වැඩේ වෙන්නේ රුපියල් 1000ක් දීලා අඹ ටික විකුණන්න ගෙනාවා. අන්තිමට 50 බැගින් වික්කත් ගෙඩි 17 850යි හම්බ වෙන්නේ. එතකොට පුතේ ගත්ත මුදලට වඩා විකුණපු මුදල අඩුයි. අඩු නම් සිද්ධ වෙලා තියෙන අනිවාර්යයෙන්ම අලාභයක්. එහෙනම් දැන් අපි හොයමු සිදු වූ අලාභය. අඹ විකුණලා සිදුවෙච්ච අලාභය. එහෙනම් 1000න් අඩු කරන්න ඕනේ 850. මේක අඩු කළොත් පුතේ රුපියල් 150ක්ම අඹ බිස්නස් එකකින් පාඩුයි. ඒ 1000ක් වියදම් කරලා අරගෙන විකුණලා තියෙන අන්තිමට 850ක් මුදලකට 150ක් පාඩුයි අලාභයි. දැන් අපි හොයනවා ප්‍රතිශත අලාභය. යටට දාන්නේ අඹ ගත් මිල හෝ නිෂ්පාදනය. මෙතන අඹ නම් ගත් මිලක් නේ. එහෙනම් බලන්න අඹ තොගේ ගත්තේ කීයටද? 1000ට. සිදු වෙච්ච අලාභය 150. එහෙනම් 1000න් 150යි. මේක 100ට 100න් ගුණ කරගමන් ප්‍රතිශතයේ බවට පත් වෙනවා. බලන්න පුතේ. බිංදුවට බිංදුව, බිංදුවට බිංදුව, බිංදුවට බිංදුව 100ට 15ක් පාඩුයි.
මේ ගනුදෙනුවෙන් 15%ක් වෙලෙන්ද පාඩු කරගෙන තියෙනවා. අලාභයේ 15%යි. හරි. ඒ නිසා පුතේ මේක හැදුවේ අමාරු ක්‍රමයකට මේ හරි සරලයි. අඹ ටික ගත්ත ගිය මුදල හොයාගන්න, අඹ ටික වික්ක මිල හොයාගන්න. අන්න ඒ දෙක අඩු කරපුවාම එනවා මෙතන රුපියල් 150ක්. ඒ තමයි සිදුවෙච්ච අලාභය. ඒකට ප්‍රතිශතයක් ලෙස ලියනකොට යටට ගත් මිල දාලා උඩට අලාභය දාලා 100%න් ගුණ කරනවා. ඒ නිසා මේ සරල ගණන් වගේ පෙවුනට පුතේ මේකේ තියෙන රටාව ඕනම ගානකට යොදන්න පුළුවන්. ගානේ සුළු කිරීම ටිකක් බර වැඩි වුණත් මේ රටාව හරි. ඔන්න ප්‍රතිශත අලාභය සොයපු ගානක්. එහෙනම් පුතාලට ওই පැවරුමේ මම දීලා තියෙනවා තව එක ගානක් 8 වෙනි ගාන. අන්න ඒකෙත් අපි බලමු මේ විදිහටම ප්‍රතිශත අලාභය හොයාගන්න පුළුවන් වේද කියලා. බලන්න පුතේ ඒකේ කියන්නේ මොකද්ද කියලා. එකක් රුපියල් 50 බැගින් පොල් ගෙඩි 120ක තොගයක් ගෙන. එහෙනම් පුතේ මේ පොල් ගෙඩි 120ක් ගත්තට මෙයා 120 විකුණනවා ආකාර කිහිපයකින්. කොහොමද විකුණන්නේ? 60 බැගින් ගෙඩි 30යි. එහෙනම් රුපියල් 60 බැගින් ගෙඩි 30ක් ගන්නවා. ගෙඩි 30යි ගත්තේ. ඊළඟට කියනවා 50 බැගින් ගෙඩි 30කුත් විකුණනවා. මේ රුපියල් 50 බැගින් ගෙඩි 30කුත් විකුණනවා. මේ පොල් ගෙඩි 120න් ගෙඩි 30ක් විකුණනවා 60 බැගින් 30ක් විකුණනවා 50 බැගින්. ඉතිරි ඒවා 40 බැගින් විකුණනවා. එතකොට බලන්න පුතේ 40 බැගින් ගෙඩි කීයක් විකුණලාද? 30යි 60යි නම් 120න් 60ක් ගත්තාම තව ගෙඩි 60ක් ඉතුරුයි. 60 විකුණලා තියෙන 40 බැගින්. එහෙනම් බලන්න පුතේ මේ පොල් ගෙඩි අරන් තියෙන රුපියල් 50 බැගින් නේ. 50 බැගින් 120ක් ගත්තට මේ 120න් 30ක් විකුණලා තියෙන 60 බැගින් 30ක් 50 බැගින් ඉතුරු 60ම 40 බැගින් විකුණලා තියෙනවා. අපි බලමු මේකේ සිදු වෙලා තියෙන පාඩුවක් නේද අලාභයක්. එහෙනම් මේ පොල් තොගයේ ගත් මිල කොච්චරද? ගත් මිල 50 බැගින් ගෙඩි 120ක් 50 120න් ගුණ කරනවා. දැන් අපි බලමු පුතේ මේක උත්තරේ. බිංදු දෙක අගට දාලා 12 සරක් පහ මුලට දාමු. 12 සරක් පහ 60යි. එහෙනම් මේ පොල් ගෙඩි 120 ගන්න වෙලෙන්ද රුපියල් 6000ක් වියදම් කරනවා. 6000ක් වියදම් කළා මෙයා මේ ටික විකුණන්නේ කීයටද බලමු. එකින් එකට ගන්න බෑ අපි මේ තනි කර එක ගොඩක් එද ගමු. 60 බැගින් ගෙඩි 30යි. 50 බැගින් ගෙඩි 30යි. 30යි 60ක් දැන් විකුණුව නිසා 120න් 60ක් ගියපුවාම තව ගෙඩි 60යි. එහෙනම් 40 බැගින් ඉතුරු ගෙඩි 60. මෙන්න මේ ඔක්කොම තමයි පුතේ විකුණලා ලබපු මුදල. අපි මේක වෙනම තැනක සුළු කරලා මෙතෙන්ට දාගමු. 60 බැගින් ගෙඩි 30ක් නම් අගට බිංදු 2යි 6 වරක් 3 18යි 1800යි. 50 30න් ගුණ කළොත් පුතේ මේ අග බිංදු 2 දාලා 5 වරක් 3 15යි 1500යි. 40 බැගින් ගෙඩි 60ක් නම් බිංදු 2 අගට දානවා 6 වරක් 4 24යි. ඔයා ලේසි ගුණිත ක්‍රම. මේ බිංදු 2 අගට දාලා 6 වරක් 3 18 මුලට දෙමන්නේ වගේ. බිංදුවයි 5යි 4යි 9යි 9යි 8යි 17යි එකක් ඉතුරුයි. 2යි 3යි 4යි 5යි. එහෙනම් 5700කට විකුණලා තියෙන්නේ. මෙයාට මේ පොල් ටික ගන්නම ගියා රුපියල් 6000ක්. අනේ අන්තිමට විකුණලා ගෙඩි 120ම විකුණලා ඉවරුනහම විකිණලා තියෙන්නේ 5700කට. මේ මුදලට වඩා මේ මුදල අඩුයි. අඩුයි කියලා කියන්නේ සිදුවී ඇත්තේ අලාභයක්මයි. එහෙනම් බලමු පොල් විකුණලා අලාභය කොච්චරද කියලා. ගත්ත මිලෙන් වික මිල අඩු කරන්න 6000න් අඩු කරන්න 5700. එතකොට සිදු වෙලා තියෙන පුතේ රුපියල් 300ක අලාභය. පාඩුව රුපියල් 300යි. අපි දැන් බලමු මේක ප්‍රතිශත අලාභයක් කරන්නේ කොහොමද කියලා. හරි. ප්‍රතිශත අලාභය. අලාභය. ඉර යටට ගන්න ඕනේ ගත් මිල හෝ නිෂ්පාද මිල. ගත්ත මිල දාමු 6000කට ගත්ත පොල් තොගය විකුණලා අන්තිමට 300ක් පාඩුයි. 100%න් ගුණ කරනවා. 10න් 10න් බෙදනවා බිංදුවට බිංදුව. 10න් 10න් බෙදනවා බිංදුවයි. 10න් 10න් බෙදනවා බිංදුවයි. එහෙනම් කැපිලා ගියොත් පුතේ අවසානයේ උත්තරේ වෙන්න ඕනේ
30 6න් බෙදුනොත් 5යි 100ට 5යි. එහෙනම් මේ පොල් 20. හොඳයි පුතාලට දැන් පාඩමේ මෙන්න මෙච්චරයි පුතේ ඔයාලට මම පාඩමේ උදාහරණ කතා කරන්නේ. එතකොට මේකෙන් පස්සේ පුතාලට තියෙනවා මේ අභ්‍යාස මාලාවේ කරගෙන යන්න ගණන් වැඩි ප්‍රමාණයක් පිටු 4ක්ම දාලා තියෙනවා මම. එතකොට මේ පිටු 4 මම ඉඩ නාස්ති නොවන පේලියට හදන ක්‍රමයට රූල් 3කින් විතර ගාන හදන්න තමයි ඉඩ දීලා තියෙන්නේ. ඒ නිසා මේ හදපු ක්‍රමයේ බලාගෙන ඉඩපතේ නොයන්න සමාන ලකුණු ඉදිරියට දාලා පේලි ක්‍රමයට හදන්න. පොතක හදද්දී නම් අපිට ඕවා යටින් යට මේ ගාන පිටු භාගයක් විතර එනකල් හදන්න පුළුවන්. මේ පුතේ මම හිතනවා මේ කියලා දීපු ටික හොඳටම ඇති ඔයාලගේ පළවෙනි අභ්‍යාස ටික කරගන්න පිටු 6ක් යනතුරු ඒ වේ ටිකේ උත්තර ටික මම පසුව පුතාලට ලබා දෙන්නම්. අවසානයේ මාසයේ අන්තිමේ අපි Zoom එකකින් කතා කරනවා. කතා කරනකොට තවත් අපහසු ගණන් තියෙනවා නම් මේ වේ තනින් තන අරන් බලන්න. දැන් මේකෙන් පස්සේ පුතේ පෙළ පොතේ තියෙන සියලුම ගණන් පුතාලා හදන්න උත්සාහ කරන්න ඕනේ. හදන්න බැරි වුණොත් අපි Zoom එකෙන් කතා කරන දාට පුතාලා මේ පොතත් දිග අරගෙන ලෑස්ති කරගන්න. දැන් වගුවක් දීලා ලාභයක්ද අලාභයක්ද හොයන්න කියලා දුන්නාම පුතේ ලාභය වගුවෙන් හොයාගන්න පුතාලට පුළුවන්. දැන් ලබන සතියේ මේකේ දෙවනි කොටස කරන කල් පුතාලට මේ පාඩම මම ඊට වඩා දිග්ගස්සන්නේ. හැබැයි දෙවන සතියේ තමයි පුතේ තනිකර ප්‍රතිශත ගැටලු විසඳන්නේ. එතකොට ඒකේ ගොඩාක් තියෙනවා ගණන්. ප්‍රතිශත ගැටලු යටතේ පුතාලට දීලා තියෙනවා ලාභ ගැටලු, වට්ටම් කියලා ගැටලු, වට්ටම් වලින් ගැටලු, කොමිස් ගැටලු නේ. එතකොට මේ ගැටලු ලෙහන්න අපි ලස්සන සාර්ථක ක්‍රමයක් කියලා දෙනවා. පුතාලට ඒ ක්‍රමය කියලා දෙන්න පෙර ඔය ගණන් හදන්න යන්න එපා. මොකද මේ ක්‍රමය ඔයාලට දිය යුතුයි. පුතාලා බලන්න මේ පෙළ පොතේ තියෙනවට වඩා ඊටාම සුවිශේෂී ගැටලු විසඳීමේ ක්‍රමයක් මම ප්‍රතිශතය දුන්නාම ගැටලුවක් විසඳීම කියලා දෙනවා. ඒ නිසා ඒක දැන් මම කතා කරන්න ගියොත් ඔයාලට ලබන සතියේ පාඩමට කතා කරන්න ඕන දෙයක් දැන් කතා කළ යුතු නැහැ කියලා මට හිතෙන පුතේ. ඒක ලබන සතිය අපි කතා කරමු. ඔයාලා එතකල් මේකේ මේ මුල් පිටු 6 සම්පූර්ණම කරන්න ඕනේ. පුතාලගේ පාඩම් ටික අංග සම්පූර්ණයෙන්ම යනවා. මේවා කිසිම විදියකින් අතපසු කිරීම කරගන්න එපා. දැන් අපිට ළඟපාත දරුවොත් ඉන්නවා, ගොඩාක් දුර බැහැරින් සම්බන්ධ වෙච්ච දරුවොත් ඉන්නවා. දුර බැහැර දරුවන්ට අපි WhatsApp එක හරහා තමයි පේපර් එවන්නේ. ළඟපාත දරුවන්ට ඇවිල්ලා අපේ සියලුම ශ්‍රේණිවල මේ නිබන්ධන කට්ටල දැන් මේ මාසේ අදාළ නිබන්ධන කට්ටල ටික පන්තියට ඇවිල්ලා අරන් යන්න පුළුවන්. ගම්පහ නවමොන්ටානේකෙත් තියෙනවා. ඒ වගේම අපේ සුරගුරු අධ්‍යාපන ආයතනයේ තියෙනවා කොසිනහන්දියේ. ඒ අවශ්‍ය පැවරුම් ගන්න, එහෙම ගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා නම්, දුර ඉඳන් ඉන්නව සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවා නම් ඔයාලට අපිට ඒ ගෙවීම් කරන්න පුළුවන් ආකාර කිහිපයක් අපි වෙබ්සයිට් එකේ හඳුන්වලා දීලා තිනවා. ඒ හරහාම ගෙවීම් කරන්න පුතේ. ඒවා ගෙවීම් කරන ආකාරය දැන් ඔයාලට වීඩියෝ වලින් දාලා තිනවා. ඒවා බලන්න. කොහොමත් අපේ වෙබ්සයිට් එක suraguruedu.com ඒ හරහා ඇවිල්ලා පුතාලට අපේ WhatsApp නම්බර එක තියෙනවා පුතේ. ඒ WhatsApp නම්බර එකට පුතාලට WhatsApp group වලට සම්බන්ධ වෙලා තමයි මේ කටයුත්ත ආරම්භන්න ලේසි. 076යි 34යි 69යි 310 තමයි මේ WhatsApp නම්බර එක. මේකට කතා කරලා පුතාලා ඉස්සෙල්ලාම WhatsApp group එකට register වුණාම අපි දෙන messages ඕගොල්ලන්ට ලැබෙනවා. ඊට අමතරව වෙබ්සයිට් එක හරහා ඕගොල්ලන්ට යන්න ඕන කරන අවශ්‍ය කරන link එකද එහෙම නැත්නම් ඒවේ තොරතුරු ටික ලබා දීලා තියෙනවා. ඒ නිසා පුතාලා ඒකට වෙබ්සයිට් එකට ලියාපදිංචි වෙන්න. එයා ලියාපදිංචි වෙන ආකාරය අපි දැනුවත් කරලා තියෙනවා. ලියාපදිංචි වුණාට පස්සේ ඔයාලා ඒකේ පාස්වර්ඩ් එකක් හම්බ වෙනවා. ඒ පාස්වර්ඩ් එක හරහා ගිහිල්ලා අපේ lessons බලන්න පුළුවන්. පළවෙනි පාඩම මම පුතාලට YouTube එකේ දැම්මට මෙතනින් එහාට දාන පාඩම් ඔක්කොම YouTube දාන්න නැහැ පුතේ. මොකද මම මාස දෙකක් තිස්සේ YouTube එකට පාඩම් දාපු නිසා ඉතිරි පාඩම් පුතාලට අපේ වෙබ්සයිට් එක හරහා ඇවිල්ලා අති සාර්ථකව මේ පාඩම් ටික කරගෙන යන්න පුළුවන්. මේ පාඩම් වලට ලොකු අභ්‍යාස මාලාවක් පුතාලට අති සාර්ථකව ක්‍රමානුකූලව සකස් කරපු අභ්‍යාස ටිකක් දීලා තියෙන්නේ. ඒ ටික කරපුවාම පුතේ ඔයාලා උපරිමයට ගොඩ නැගෙනවා. හැබැයි මේ විෂය ලේසි කරගන්න නම් විෂයක ඉන්න විෂය හොඳට බලන්න ප්‍රැක්ටිස් කරන්න. මේවා ඉතාම සරල ගණිත ක්‍රම. වැඩිපුර හදනකොට පුතාලට මේකේ ලේසි පහසු බව දැනේ. ඒ නිසා ඔන්න මේ පෙළ පොත් අපි බොහොම කල් වේලා ඇතුව අපිට පොත් තුනක් තියෙනවා පුතේ. වාර 3ට තියෙනවා මේ වගේ පොත් කට්ටල 3ක්. පුතාලා බලන්න ඒවා කල් වේලා ඇතුව අපි ඉවර කරනවා. දැන් ගිය අවුරුද්දේත් මගේ කණ්ඩායම් දෙකක් තිබුණා. ඒගොල්ලන්ගේ පාඩම් 9 වසරේ ගොඩක් වේලාසනින් අපි ඉවර කළා. මේ කොරෝනා ප්‍රශ්නය ආවත්
අපි පාඩම් වේලාසනින් ඉවර කරලා තියෙනවා. ඒ නිසා පුතාලාගේ මේ පාඩම් මේකක ටික අපි ඊළඟ මාසේ වෙනකොට පෙබරවාරි මාසේ වෙනකොට පුතේ මේ පාඩම් මේකක සියල්ලම ඉවරයි. මේ සියල්ලම මේ පොත ඉවරයි. අපි එතකොට දෙවනි වාරේ වැඩ මාර්තු මාසේ පටන් ගන්නවා. වාර අවසන් වෙනකොට අපිට ගොඩාක් ප්‍රැක්ටිස් කළා මේකේ ප්‍රගුණ කරන්න ඕනේ පැති ටිකක් තියෙනවා. 10 වසරේ වැඩ ආරම්භන්න. අපි 10 වසරත් වැඩ වේලාසනින් ආරම්භමු. එතකල් අපිට හොඳට මේ කරපු පාඩම් ටික ප්‍රැක්ටිස් වෙන ටිකක් ගැඹුරු ගණන් හදන්න පුළුවන්. හරි. එහෙනම් අදට පුතාලට මේ පාඩම මෙතකින් නිමා කරනවා. ලබන සතියේ මේ පාඩමේ ඊළඟ ගැටළු විසඳීමේ ටිකට පුතාලා සූදානමකින් ඉන්න. එතකල් ලබන සතිය වෙන්න කලින් මේ අභ්‍යාස ටික ඔක්කොම නිමා කරන්න. හරි පුතේ. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.